ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූප වාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල. හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමවේදයට පමණයි. දිවයින පුරා පාසල් යළිත් හෙට සිට ඇනවෙයි. ළමුන් ප්‍රවාහනයට විශේෂ බස් රථ සේවා. ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සාපේක්ෂව කොවිඩ් පැතිරීම වේගවත්. සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. කලාව ඉදිරියට ගෙන යන දෙරියක සවිය. දරුණුතම නියගයක් ගැන මහා බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක්. හෙට දිනේ සිට ඉන්ද්‍ර නිකුත් කිරීම සිදුවන්නේ QR ක්‍රමය ඔස්සේ පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම චැසි අංකය ඔස්සේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචි වීමට නොහැකි වාහන භාවිතා කරන්නන්ට ආදායම් බලපත්‍ර අංකය ඔස්සේද ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද සිට හිමි වනවා. QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව හෙට සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අවසන් ඉලක්කම මත පදනම් අංක දහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වළංගු නොවන බවයි. චැසි අංකය ඔස්සේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචි වීමට නොහැකි වාහන භාවිත කරන්නන්ට අද සිට ආදායම් බලපත්‍ර අංකය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකි. සියලු ත්‍රිරෝධ රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු වන අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර එම පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා. මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 20කට වැඩි සංඛ්‍යාවක් අදින් අවසන් වන ජූලි මාසය තුළදී වෙළඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ජනතාවට අකණ්ඩව ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා වූ පොරොන්දුව මේ වන විට ඉටු කර ඇති බවයි. ඒ අනුව ඊයේ දිනේදී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර එහි ගොඩබෑම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද සභාපතිවරයා සඳහන් කළා. අද රාත්‍රියේදීද තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි. මේ වන විට ගෑස් මිලදී ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති පෝලිම් අවසන් වී ඇති අතර තවදුරටත් අකණ්ඩ ගෑස් සැපයුමක් පාරිභෝගික ජනතාවට සහතික කිරීම සඳහා දිනකට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු ලිට්‍රෝ සමාගම විසින් සිදු කරනු ඇති. මෙරට ඇති වී ඇති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩේම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම අතිශය වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ඊ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දේශපාලන නියෝජිතයින් අමතමින්. අද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය කිව්වොත් මේක තවත් වැටුනොත් රටක් නැති වෙනවා. අපි දැන් සාකච්ඡා කරගෙන ගියා මේ අවුරුද්දේ අපේ දළදේශීය නිෂ්පාදනය 7%කින් අඩු වෙනවා. 7%කින් කියන්නේ විශාල ප්‍රමාණයක්. එන අවුරුද්දේ අපි ගන්න පියවර නිසා ඒක 3%කින් අඩු වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ අපිට පුළුවන් 1%ක අතිරික්තයක් ලබා ගන්න අපේ අයවැය. අපේ උද්දමනීයතාව වැඩි වෙනවා. මේවා කියන්නේ කවුරුවත් බය කරන්න නෙමෙයි. මේවට විසඳුම් හොයන්න තියෙනවා. අපිට දැන් හොයන්න තියෙනවා මුදල්, පෙට්‍රල් ලබා ගන්න, ඉන්ධන ලබා ගන්න, පෝර ලබා ගන්න, මහ කන්නේට. මගේ පරමාර්ථය උනේ ජූලි මාසෙදී එකඟත්වයකට ඇවිල්ලා අගෝස්තු 1 වෙනි සතියේ IMF මණ්ඩලයෙන් අනුමත කරගන්න. ඒ ජනවාරි 9 වෙනිදා ඉඳන් අද වෙනකම් මුකුත් තිබුණේ නැහැ. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසේ අන්තිමට. එතකොට අපිට අනුමත කරන්න පුළුවන් සෙප්තැම්බර් මාසෙ විතර. දැන් මං IMF ගිහින් අපි දිගියුසුමක් ගත්තා. එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා හිතන්නේ ප්‍රශ්නේ ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ? අපිට වැඩිම විදේශ විනිමය වුමනයි. අලුත් මාර්ග වුමනයි. අපේ කෘෂිකර්මයේ නවීකරණයක් වුමනයි. ඒක අපි බෙදිලා කරනවද? එකතු වෙ පණිවිඩය කරනවද? මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම එක සර්වපාක්ෂික ආණ්ඩුව. අපි බලමු එකට එකතු වෙන්න. අය බලමු එකට රට වෙනුවෙන් වැඩ කරන්න. අද ගමේ ඉන්නවා ආහාර නැති අය. අද ගමේ ඉන්නවා රැකියා නැති අය. ඒ ගැන හොයාගන්න. ඒ අය මොකද්ද කරන්නේ? ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා. ඒ ගැන අලුත් ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුලදී දැනුම් දෙනවා කියලා මං කියන්න කැමතියි. මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අද පෙරවරුවේ මහනුවර දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට එක් වුණා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු තම රජය විසින් ඉටු කරමින් පවතින බවයි. රට මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට රජය සමග එකඟතාවෙන් තල්බැඳගෙන කටයුතු කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරමු. සියලු රටවැසියා ආරක්ෂා කර ගැනීම අප රජයේ බලාපොරොත්තුවයි. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශත් කරලා තිබෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. මේ දිනවලත් ජනාධිපතිතුමත් මමත් තානාපතිවරු හමු වෙනවා. ඒ කාගෙත් සහයෝගය ශ්‍රී ලංකා රජයටත් වැඩපිළිවෙලටත් තිබෙනවා. නීති හා සාමය ක්‍රියාත්මක කිරීම සියලු රටවැසියාගේ යහපත පිණිසයි. එය අවබෝධ කරගන්න විදේශ රටවල් වලටත් පුළුවන්කම තිබෙනවා. ජනාධිපති කාර්යාලය දැන් යළිත් වැඩ කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය දැන් යළිත් වැඩ කරනවා. අරලිගහ මන්දිරය බොහොම ඉක්මනින් ඒ තත්ත්වයට ගෙන එනවා. ජනාධිපති මන්දිරය ඉක්මනින් ඒ තත්ත්වයට ගේන්න උත්සාහය දීලා තිබෙනවා. ඒ නිසා ඒවා රාජ්‍ය ක්‍රියාකාරීව පවතින්න ඕනේ. ඉන්ෆ්ලුවන්සා රෝගයට සාපේක්ෂව කොවිඩ් පැතිරීම වේගවත් බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ අතර ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 83 දෙනෙකු හඳුනා ගැනුණා. ගත වූ දිනේම රටින් නව කොවිඩ් ආසාදිතයන් 83ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,65,626ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේම රටින් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,556ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර පවතින කොවිඩ් අවදානම සම්බන්ධව සෞඛ්‍ය අංශ මෙලෙස අදහස් පළ කළා. පෞගිය දින කීපය තුළදී උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සොටු ගැලීම හිසරදය වගේ රෝග ලක්ෂණ තියෙන බොහෝ දරුවෝ අපි දැක්කා. මෙතනදී සමහර දරුවන්ට කොවිඩ් පොසිටිව් වුණා, සමහර අයට ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වුණා. හැබැයි ඉන්ෆ්ලුවෙන්සා වලට වැඩිය බොහෝ දෙනෙක් පහුගිය කාලේ කොවිඩ් පොසිටිව් වුණා. ඒ නිසා අපේ වැඩිහිටියන්ට හරි ළමයින්ට හරි කැස්ස හෙම්බිරිසාව උණ මේ දවස්වල තියෙනවා නම් හිතන්න මේක කොවිඩ් රෝගය වෙන්න පුළුවන්. එහෙම සැක හිතනවා නම් අපි පාසලට ඒ දරුවව ගෙනියන්න එපා. දිවාසුරකම මධ්‍යස්ථානවලට ඒ දරුවව ගෙනියන්න එපා. අනිත් එක අපි ගමන් බිමන් යද්දි පොදු ප්‍රවාහන අපි පාවිච්චි කරනවා නම් පොදු තැනට යනවා නම් අපි විශේෂයෙන්ම මාස්ක් එකක් මුඛාවරණයක් පළඳිනවා නම් ඉතාමත් වැදගත්. මේ දිනවල ගෝලීයව කොවිඩ් BA5 කියන BA5 කියන ප්‍රභේදය පැතිරෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව, යුරෝපය, එංගලන්තය, ඉන්දියාව, චීනය අපේ රටෙත්. ඉතින් ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ අලුතෙන් එන ප්‍රභේද වලින් කුමන සංකූලතා ඇති කරයිද දන්නේ. කොච්චර ප්‍රමාණයක් මරණ ඇති කරයිද දන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ටිකක් ඈත් වෙලා ඉන්න. ඉතින් ඒකත් එක්කම මාස්ක් එක පාවිච්චි කරන්න. අපිට රෝග ලක්ෂණ තියෙනවා නම් මාස්ක් එක විශේෂයෙන් පාවිච්චි කරන්න. රෝග ලක්ෂණ තියෙන අපි අපේ වැඩපළට, රෝහලට, පාසලට එහෙම නොගින් ඉන්න පුළුවන් නම් හොඳයි. රෝග ලක්ෂණ අඩු වෙනකම්. ඉතින් පුළුවන් එක්කෙනෙක් චෙක් කරගන්න. චෙක් කරගෙන පොසිටිව් වුණොත් අපි දවස් 5ක් නිවසේ නිරෝධායන වෙන්න පුළුවන් නම් හොඳයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 922ක් වන අතර වෛරසයේ ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,48,148ක් ලෙසයි. පසුගිය කාල සීමාවේදී ඩෙංගු මරණ සංඛ්‍යාව සාපේක්ෂව අවම මට්ටමක පැවතුනද නිසි ක්‍රමවේද අනුගමනය නොකළහොත් ඒ යළි වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ දවස්වල ඩෙංගු රෝගයත් ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. පාසල් ලවට, නිවාස අවට ඩෙංගු මදුරුව බෝ වෙන ස්ථාන තියෙනවා නම් ඒවා අවම කරගන්න, සුද්ධ කරන්න. ඊට අමතරව මදුරුවට තව දුරටත් බෝ වෙන්න ඉඩකඩ දෙන්න එපා. මදුරුව දෂ්ට කරන එක අවම කරගන්න ක්‍රියාමාර්ග ඇති කරගන්න. ඩෙංගු රෝග ලක්ෂණ විදියට කැස්ස හෙම්බිරිසාව නෙමෙයි කියන්න ඕනේ උණ හිස රදය ඇඟපත රිදෙන වගේ රෝග ලක්ෂණ තිබුණොත් දවස් 3කට වැඩි උණ තිබුණොත් ළඟම රෝහලක් වෙත හරි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත හරි ගිහිල්ලා අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලන්න පුළුවන්. මොකද ඩෙන්ගු හැදුනොත් ඩෙන්ගු රක්තපාත වුණ සහ ඩෙන්ගු කම්පන තත්ත්ව සහ මරණ ආපහු සැරයක් වැඩි වෙන්න පුළුවන්. අපේ රටේ පහුගිය කාලේ ඩෙන්ගු මරණ අවම කරගෙන තියෙනවා. ඇත්තටම 0.1 දක්වා අපි අඩු කරගෙන තියෙනවා. අවුරුදු 10කට වගේ කලින් 101ක් විතර ඩෙන්ගු රෝගීන් මිය ගියා. ඒ නිසා ඩෙන්ගු ගැන හිතන්න. ඩෙන්ගු රෝගය තාමත් අපේ පරිසරයේ සමාජයේ තියෙනවා කියලා හිතන්න. දවස් 3කට වැඩි උණ තිබුණොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් හරි පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා ඩෙන්ගුද කියලා මේක හොයලා බලන්න. එහෙමනම් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
මෙම වසරේ ජුනි මාසයේ වෙළඳ ශේෂ්ත්‍රයේ අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසනවා. එලෙස අතිරික්තයක් වාර්තා වී ඇත්තේ 20 වසරකට පසුවයි. මේ අතර වත්මන් ආර්ථික දුෂ්කරතාවයන් ජය ගැනීම සඳහා සියලු පාර්ශවකරුවන්ගෙන් සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව සඳහන් කර තිබෙනවා. වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ සැලකිය යුතු සහ සාමූහික උත්සාහයන් අවශ්‍ය බව මහ බැංකුව අවධාරණය කර තිබෙනවා. ජාතිය ඉක්මනින් යථාතත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගී සිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් කටයුතු කිරීමත් මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහය දැක්වීමත් සැමගේ යුතුකමක් බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවයන් අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් ලෙස බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාවය නොමැතිවීම පෙන්වා දී තිබෙනවා. විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපීමට බලපා ඇති අතර බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවයක් සහතික කිරීම සඳහා අපනයන ඉපැයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට මහ බැංකුවට සිදු වී තිබෙනවා. එමෙන්ම විදේශ විනිමය පිටතට ගලා යාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වා දීම මෙන්ම අවිධිමත් විදේශ විනිමය වෙළඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා ඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බවයි මහ බැංකු නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව එම නියාමන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ වෙළඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගිතාව මත බවද මහ බැංකුව අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් වෙළඳපොළ පාර්ශවකරුවන් මෙම රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල නොවන බවත් එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇති බවත් එම නිවේදනයේ සඳහන්. ඒ අනුව එවැනි පසුබිමක් තුළ ජාතියේ යහපත උදෙසා සියලු රෙගුලාසිවලට අනුකූලවීම දැඩි ලෙස නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදීත් ගන්නා බව ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන් හට නැවත අවධාරණය කිරීමට මහ බැංකුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව රජය සහ මහ බැංකුව නුදුරු කාලීනව ආර්ථික පීඩනයන් සමනය කිරීමට අවශ්‍ය විදේශීය මූල්‍ය සුරක්ෂිත කිරීම සඳහා අකණ්ඩ උත්සාහයන් ගනිමින් සිටින බවයි පෙන්වා දී ඇත්තේ. ආර්ථික ගැලපුම් වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන බැවින් නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතින බවද මහ බැංකුව අවධාරණය කර තිබෙනවා. ආර්ථිකයේ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණද ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව සහ රජය කැපවී සිටින බවයි මහ බැංකුව දැනුම් දී ඇත්තේ. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. පීනස. බොහෝ දෙනෙක් පීඩා විඳින මේ පීනස රෝගය ගැන සමහර විට අපි දන්නවා වුණත් ඒ ගැන හරි අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසා අද දවසේ අපේ සූදානම පීනස රෝගී තත්ත්වය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. පීනස සමාජය තුළ බහුල වශයෙන් දැකිය හැකි රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම සමාජයේ සෑම ස්තරයකම වගේම සෑම වයස් කාණ්ඩයකම කෙනෙක් මේ රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කෙනෙක් ආසාත්මිකතාවයට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා නම් එවැනි කෙනෙක්ට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම විශේෂිත වූ පාරිසරික තත්ත්වයන්ට නිරාවරණය වීම, එහෙම නැත්නම් පරිසරයේ තියෙන විවිධ සංඝටක වලට නිරාවරණය වීම මගින් මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එහිදී වෙන්නේ සංඝටක වලට නිරාවරණය වීම නිසා ශරීරයෙන් ඒකට දක්වන ප්‍රතික්‍රියාව සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩි ප්‍රතික්‍රියාවක් දැක්වීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. එතකොට දූවිල්ලට නිරාවරණය වීම, දුමට නිරාවරණය වීම, පරිසරයේ තියෙන විවිධ සංඝටක වලට, පරිසර දූෂණය නිසා තියෙන පරිසර දූෂක වලට, ඊට අමතරව පරිසරයේ තියෙන මල් රේණු වගේ දේවල් වලට මේ ආසාත්මිකතාවය ඇති විය හැකි. ඊට අමතරව අපි ආහාරයට ගන්නා විවිධ වූ ආහාර වර්ග නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පාරිසරික තත්ත්ව ගැන අපි සාකච්ඡා කරොත් පරිසරයේ සිදුවන කාලගුණික වෙනස් වීම, පින්නට නිරාවරණය වීම වගේ, තෙතට නිරාවරණය වීම වගේ දේවල් නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. පීනස ගතිය විශේෂයෙන්ම ඇති වෙන්නේ නාසය සහ ශ්වසන මාර්ගයේ ඉහළ කොටස්වල ශ්ලේෂ්මල පටකවල මෙම සංඝටක තැම්පත් වීම නිසා ඇතිවන ආසාත්මිකතාවයේ ප්‍රතිඵලයක් ලෙස. එහිදී මෙම කොටස්වල තියෙන ශ්ලේෂ්මල
පටක ඉදිමීමත් ඒ ඉදිමීම නිසා සහ ශ්ලේෂ්මලය අධික වශයෙන් ශ්‍රාව්‍ය වීමත් නිසා මේ තත්ත්වය අපට දැක ගන්නට පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම කෙනෙක් මේ රෝගී තත්ත්වයට ගොදුරු වුණාම එම රෝගීන් විශේෂයෙන්ම කිවිසීම, සොටු දියර ගැලීම වගේ දේවල් එක්ක ඊට අමතරව නාසය කසන ගතිය, කන කසන ගතිය, උගුර කසන ගතිය, කන හිර වෙන ගතිය වගේ දේවල් එක්ක මේ රෝගීන් අපට හමු වෙනවා. ඊට අමතරව සමහර අවස්ථාවලදී මේ ශ්ලේෂ්මලයේ ඉදිමීම නිසා සොටු සීරීමේදී ලේ යන ගතියක්, සොටුත් සමග ලේ පිටවීමක් අපට දකින්න පුළුවන්. සාමාන්‍ය සමාජයේ අපි මේකට කියනවා ලේ පීනස කියලා. ඇත්තටම මේකෙදි වෙන්නේ අර ඉදිමිලා තියෙන ශ්ලේෂ්මල පටක හානි වෙන නිසා, කැඩී බිඳී යන නිසා, පහසුවෙන් කැඩී බිඳී යන්න පුළුවන්. ඒක නිසා වෙන ලේ ගැලීමක් තමයි මෙතෙන්දී අපට දකින්නට පුළුවන්. මේක අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මෙම රෝගී තත්ත්වය නිට්ටාවට සුව කරනවට වඩා බෙහෙත් සහ අනිත් වෛද්‍ය උපදෙස් මගින් 100% පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ රෝගය නිසි අයුරින් පාලනය නොවුනොත් විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වයත් එක්ක ඇදුම රෝගයත් අත්වැල් බැඳගෙන තියෙන රෝගී තත්ත්වයත් එවැනි අවස්ථාවලදී ඇදුම රෝගය පාලනය කර ගැනීමටත් මේ රෝගය පාලනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අපේ සමාජයෙන් නිතර අහන්න ලැබෙන මේ පීනස රෝගය ගැන අවබෝධය වගේම ඒ ගැන ඔබ නොදත් කරුණු ගණනාවක් අපේ වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීමෙන් ඔබට දැනගන්න ලැබෙන්නට ඇති. ඉතින් මේ දැනුවත් භාවයත් එක්කම අපි සූදානම් ලබන සතියේදී පීනස රෝගී තත්ත්වය සඳහා වූ ප්‍රතිකාර සහ විසඳුම් පිළිබඳව ડોක්ටර්ගෙන් අහන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. හෙට සිට රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. ඒ අනුව පාසල් ළමුන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. එහි පළමු අදියර බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගැනීමෙන් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළා. බස්නාහිර පළාතේ ගම්පහ, හොරණ, කළුතර සහ කොළඹ යන ප්‍රදේශවල පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා එම බස් රථ යෙදවීමට නියමිතයි. ඒ අනුව උදෑසන 7:30ට පාසල් වෙත අදාළ බස් රථ මගින් සිසුන් ප්‍රවාහනය කිරීමට නියමිත අතර පසුව පාසල් අවසන් වීමෙන් පසු යලි එම බස් රථ ගමනාන්තය දක්වා ගමන් කිරීමට නියමිතයි. ඒ සඳහා අතිරේක බස් රථ 40ක් පමණ යෙදවීමට නියමිත බවද ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළා. විදුලි පාරිභෝගිකයන්ට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන්නේ තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසයි. ඒ සඳහා කෙටි පණිවිඩ සේවාවක්ද හඳුන්වා දී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව ඊබිල් ලෙස සටහන් කර තම ගිණුම් අංකය 19.89 අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ ඒවා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය තම පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබෙනවා. විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදේශ රටවලට යැවීම తాවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සඳහා ගෙවීමට විදේශ මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් මෙම තීරණය හරහා ඉදිරියේදී සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයක් කරා යොමු විය හැකි බවට සෞඛ්‍ය සේවයේ නියුතු බලධාරීන් පෙන්වා දී තිබෙනවා. හෙට අගෝස්තු 1 වෙනිදා කම්කරු ව්‍යාපාරයේ පියාලෙස හැඳින්වෙන පුරෝගාමී වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම කම්කරු සංවිධානය වූ ලංකා කම්කරු පක්ෂයේ නිර්මාතෘවරයා වූ ඒ ගුණසිංහ මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1967 වසරේ අගෝස්තු මාස 1 වැනි දිනයි. ඉංග්‍රීසින් විසින් ඇරඹූ කොළඹ ඇකඩමිය කොළඹ රාජකීය විද්‍යාලය ලෙසින් නම් කර ඇත්තේ 1881 වසරේ අගෝස්තු මාස 1 වැනි දිනයි. පළමු ලෝක සංග්‍රාමයේදී රුසියාව ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත්තේ 1914 වසරේ අගෝස්තු මාස 1 වැනි දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.